හැදීමේදී අයනික සංයෝග හැදීමේදී එක ධන ආයනයක් එක ඍණ ආයනයක් එක්ක එකතු වෙලා නෙවෙයි අයනික සංයෝග හැදෙන්නේ. ධන ආයන විශාල ප්‍රමාණයක් ඍණ ආයන විශාල ප්‍රමාණයක් එකට බැඳිලා ලොකු ස්පටිකයක් විදියට තමයි හැදෙන්නේ. හරිද? ඒක නිසා මතක තියාගන්න හැමතිස්සෙම මේ අයනික සංයෝග කියන්නේ තනි ධන ආයනය ඍණ ආයනයක් නෙවෙයි. ඒකේ ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙනවා 10යි 7 රූපේ. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දලිස හැදිච්ච විදිය. මොකද ආයේ විභාගයට આવොත් එන්නේ ඔය ටික හැටෙන්නේ නැහැ අයනික දලිස් ගැන. වෙන ඒවා එන්නේ නැහැ. આવොත් එන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හැදිච්ච හැටි. එතකොට සෝඩියම් පරමාණුව තමයි උතන රතු පාටට පෙන්වලා තියෙන්නේ. ක්ලෝරයිඩ් සෝඩියම් ධන ආයනය. ක්ලෝරයිඩ් ඍණ ආයනය තමයි පෙන්වලා තියෙන්නේ කොළ පාටට. දැන් සෝඩියම් ධන ආයනයක් වටේට උඩිනුයි පල්ලෙහායිනුයි දෙන්නයි ක්ලෝරයිඩ් ආයන. අර පොතක මුළු හතර තියෙන. ඒ වගේ හතර කොනේ තිරස්තලයේ ක්ලෝරයිඩ් ආයන හතරයි. හයක් බැඳෙනවා. ආයි ක්ලෝරයිඩ් ආයනයක් වටේට සෝඩියම්ලා හයක් බැඳෙනවා. එහෙම බැඳිලා ලොකු ස්පටිකයක් හදනවා. මෙන්න මේකට කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දලිත. හරි ගිය සතියේ මතකද කියලා බලන්න මම අහන්නා ප්‍රශ්නයක්. අයනික සංයෝග හදන මූල ද්‍රව්‍ය කවුද? ඕගොල්ලෝ ටක් ගාලා අයනික සංයෝගයක් මතක් මේ හඳුනගන්නේ කොහොමද? නෝ මතක නම් ඕගොල්ලෝ ගොඩ. කියන්න බලන්න එක්කෙනෙක්. මතක එක්කෙනෙක්. අයනික සංයෝගයක් ඉක්මනින්ම හඳුනා ගන්න ආකාරය. මම කියලා දුන්නා. ඈ ලෝහ තමයි කොහොමද හඳුනගන්නේ? අයනික සංයෝගයක් හඳුනගන්න හැටි. ඒව ස්ථායි වෙන්නේ නැහැ. ස්ථායි වෙන්නේ නැහැ කියන්නේ නෑ. මං කියලා දුන්න අයනික සංයෝග හඳුනගන්න ක්‍රමයක්. ආවර්තිතවක භාවිතා කරලා. ටිකක් ලේසි කරා. අයනික බන්ධන හදන අය, අයනික සංයෝග, අයනික බන්ධන වලින් තමයි අයනික සංයෝග හැදෙන්නේ. හඳුනගන්න විදිය ටක් ගාලා මං කියලා දුන්නා. ඔන්න ඕකට අර ඉගෙන ගන්නවා කියන ඕව මතකෙ තියෙන්න ඕන. දැන් එක්කෙනෙක් උත්තරේ දුන්නා ලෝහ කියලා. හරි ලෝහ තමයි. ඉතින් ලෝහ හඳුනගන්නේ කොහොමද? මතක නැද්ද? පඩි පෙළක් ඇඳලා ඒකේ කොහෙද පඩි පෙළන්නේ ඉන්නේ? ලෝහ හරි කොහෙද පඩි පෙළන්නේ ඉන්නේ? දැන් ගෙදර පඩි පෙළ යන්නේ දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩයට. දෙවෙනි කාණ්ඩයයි තුන්වෙනි කාණ්ඩයයි අඳින පඩි පෙළක්. ඊට පස්සේ පඩි පෙළේ මොන පැත්තේ? හයිඩ්‍රජන් හැර වම් පැත්ත. හයිඩ්‍රජන් හැර වම් පැත්තේ තියෙන අනිත් මූල ද්‍රව්‍ය ටික. ඒගොල්ලෝ හදන්නේ මොන බන්ධනද? අයනික බන්ධන. එහෙමයි ඔළුවට දාගන්න ඕන. හරිද? පොත පාඩම් කරන්න නම් තියන් ඉන්න එපා. පොත පාඩම් කරන්න බෑ ඕගොල්ලොන්ට. පාඩම් කරන්න වෙලාවල් නැහැ. හරිද? ඕගොල්ලන්ට පෙළ පොත් 5ක් විතර තියෙන O level වලට විභාගෙට කලින්. බෝව පාඩම් කරලා ලියන්න මානසිකත්වයක් හදාගන්න එපා. ඒක පුළුවන් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඕක පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරලා මේක ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියලා හුරු වීම. මෙන්න මේ විදිහට එකපාරට උත්තරයක් දෙන කාණ්ඩ හදා ගැනීම. අර චක්‍රේ වුණත් මතක තියාගන්න එක දිගට පාඩම් කරාට පුළුවන් වුණාට එහෙන් මෙහෙන් අහනකොට බැරි නම් ඒකෙන් ඇති වැඩක් නැහැනේ. දැන් 12 වරක් 6 කීය දැහුවොත් 7 වරක් 8 කීය දැහුවොත් 9 වරක් 7 කීය දැහුවොත් එකපාරට කියා ගන්න බැරි නම් ඒ චක්‍රෙන් ඇති වැඩක් නැහැ. එක දිග 3 4 පිළිවෙලට කියලා වැඩක් නැහැ. හරිද? ප්‍රශ්න අහන්නේ එහෙම. විද්‍යාව විශේෂයෙන්ම විද්‍යා ප්‍රශ්න අහන්නේ එහෙම. තනින් අහන්නේ. ඒතකොට තනින් අහනකොට ඕන තැනකින් උත්තර දෙන්න නම් අපිට අර අහනකොට උත්තරේ පුළුවන් වෙන්න ඕන. දැන් මම අහුවේ ඕගොල්ලෝගේ ලෝග හදන්නේ මේ අයනික බන්ධන හදන්නේ කවුද? නැත්නම් අයනික සංයෝග හදන්නේ කවුද? අග්ගල උත්තර දෙනවා. ආවර්තිතාවකේ දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය අතරින් පඩි පෙළක් ඇද්දා. පඩි පෙළට වම් පැත්තේ ලෝහ තියෙනවා. ලෝහ තමයි හදන්නේ අයනික බන්ධන. හරිද? ඒවා හඳුනගන්න එහෙමයි. මොකද ආවර්තිතාවකේ ඒවා දෙන්නේ නැහැ ඇත්ත නම් වලින්. දෙන්නේ P Q R S T U V W X Y Z වගේ දීලා දෙන්නේ. සංකේත දීලා. ඒ සංකේත මාරු කළා ඕන අපිට අයනික සංයෝග ඇති වෙන ආකාරය අඳින්න. මෙච්චර නැහින්න ඕනේ නැහැ. සංයුජතා දෙක මාරු කෙරුවා. එච්චරයි. ආවර්තිතාවක් ගුවලිව උඩින් සංයුජතාව දාගත්තා. ලෝහයේ සංයුක්තාව ඒක යටින් ලිව්වා. අලෝහයේ සංයුක්තාව ඒක යටින් ලිව්වා. සූත්‍රය ලියද්දි මාරු කරේ. ඒතකොට අයනික බන්ධනයේ සූත්‍රය අයනික සංයෝගයේ සූත්‍රය ලියමු. දැන් උදාහරණයක් ගමු අපි මේක මම කරන හැටි කියලා පෙන්නන්නම්. දැන් උන්න ලිතියම් ආවර්තිතාවගේ පළවෙනි කාණ්ඩය. 6 වෙනි කාණ්ඩේ ඉන්න ඔක්සිජන්. එහෙනම් පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ අතර ඉන්නේ පඩි පෙළක් ඉන්නේ මෙහෙම.
එහෙනම් ලිතියම් ලෝහයනේ. එහෙනම් එයා අයනික සංයෝගයක්. එහෙනම් ලිතියම් පළවෙනි කාණ්ඩේ නම් සංයුක්තාව 1යි. ඔක්සිජන් සංයුක්තාව 2යි. සූත්‍රයේදී සංයුක්තාව 2 වන්න අයනික සංයෝගය ලිතියම් ඔක්සයිඩ්. ලිතියම් ඔක්සයිඩ් අදින්න කිව්වනම් ඔක්සිජන් එක්කෙනයි ලිතියම්ල දෙන්නයි. ඔක්සිජන් 2යි 6. මේ බැලඳ 1යි 2යි 3යි 4යි 5යි 6යි නෑ 1යි 2යි ආයි 2යි 6නේ. ඔන්න 6යි. එයාට තව දෙකක් මදි. එහෙනම් දෙකක් ගන්න ලිතියම් ළගේ. ඔන්න හැදුනා ඍණ 2 ආයනේ. ලිතියම් 2යි 1. එහෙනම් එයා එකක් පිට කෙරුවා. එහෙනම් එයාගේ ශක්ති මට්ටමේ තියෙන 1යි. එයා හදන ධන 1යි. එයා ආයෙත් මෙයා හදන ලිතියම් ඉතුරු ලිතියම් එයා ධන 1යි නයක් හදන. එයා පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක තමයි මෙයා මෙතෙන්ට ගත්තේ. ඔන්න ලිතියම් ඔක්සයිඩ්. ඔන්න ඔය මට්ටම දක්වා එන්න ඕන ඕගොල්ලෝ. ක්ෂණිකව වගේ එකක් අඳින්න පුළුවන් මට්ටමට පුළුවන් වෙලා තියෙන්න ඕන. හරිද? දැන් ඕකම කරන්න ගියොත් අපිට අයනික බන්ධ නැති වෙන ආකාරයේ දවස් 6ක් විතර අඳින්න පුළුවන්. එහෙම බෑ. ඒක තමයි විද්‍යාවේ තියෙන සංකීර්ණභාවය. අපි වේගෙන් මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරිද? එතකොට අපි දැනගන්න ඕන අපේ ඔළුව හදා ගන්න ඕනේ මට්ටමට. දැන් මෙහෙම කිව්වයි කියලා බය වෙන්න එපා. හරිද? මේවා මෙහෙම එන්නේ නැහැ ඕගොල්ලෝට. ඕගොල්ලෝට ගොඩක් වෙලා විභාගෙට එන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇති වෙන ආකාරය විතරයි. එතනින් එහාට අහන්නේ නැහැ. හරි? හරි. අපි යන් එනම් අයනික සංයෝග මාතෘකාව ලියාගන්න අයනික සංයෝග කියලා. අයනික සංයෝග අයනික සංයෝග හරි. අයනික සංයෝග කියලා කියන්නේ අයනික බන්ධන මගින් සෑදෙන සංයෝග. අයනික බන්ධන මගින් ඇතිවන සංයෝගවලට තමයි කියන්නේ අයනික සංයෝග කියලා. ඉතින් අපි ඒක ලියාගමු. අයනික සංයෝග කියලා ලියාගන්න එක ඇත්ත මෙහෙම. අයනික බන්ධන නිසා හටගන්නා සංයෝග. අයනික බන්ධන නිසා හටගන්නා සංයෝග. අයනික සංයෝග ලෙස හඳුන්වනු ලැබේ. අයනික බන්ධන නිසා හටගන්නා සංයෝග අයනික සංයෝග ලෙස හඳුන්වනු ලැබේ. අයනික සංයෝග ලෙස හඳුන්වනු ලැබේ. දැන් මට කියන්න ආවර්තිතා වගුවෙන් අයනික සංයෝග හඳුනා ගන්න හැටි. අයි වරක් කියන්න එකවරක් කිව්වට කමක් නැහැ දැන්. කොහොමද හඳුනාගන්නේ? ආවර්තිතා වගුවේ පළවන කාණ්ඩයේ හා දෙවන කාණ්ඩයේ ලෝහ. නැත්නම් අපි කියනකට විද්‍යුත් ඍණතාව අඩු මූලද්‍රව්‍ය කියලා. පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩේ විද්‍යුත් ඍණතාව අඩු ලෝහ. එහෙම ඕනේ නැහැ. පළවෙනි කාණ්ඩයේ හා දෙවෙනි කාණ්ඩයේ ලෝහ 6 වෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ අලෝහත් එක්ක. නැත්තම් තා විදිහට කියනවා විද්‍යුත් ඍණතාව වැඩි අලෝහත්. එහෙම ඕනේ නැහැ. මතක තියාගන්න 6 වෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය 6 වෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩයත් එක්ක බැඳුනම තමයි හැදෙන්නේ මොනවද? අයනික සංයෝග. ඔන්න එකක්. ඔතන යටින් ලියා ගන්න ආවර්තිතා වගුවේ 1 හා 2 කාණ්ඩවල ඇති ලෝහ ආවර්තිතා වගුවේ 1 හා 2 කාණ්ඩවල ඇති ලෝහ 1 හා 2 කාණ්ඩවල ඇති ලෝහ ඒවා රෝම ඉලක්කමෙන් ලියන්නේ 1 2 1 හා 2 කාණ්ඩවල ඇති ලෝහ 6 හා 7 කාණ්ඩවල ඇති අලෝහ සමග 6 හා 7 කාණ්ඩවල ඇති අලෝහ සමග 6 සහ 7 කාණ්ඩවල ඇති අලෝහ සමග බැඳීමෙන් අයනික සංයෝග සෑදේ. බැඳීමෙන් අයනික සංයෝග සෑදේ.
උදාහරණ කියලා ලියන්න අයනික සංයෝග 10ක්. මේක දිහා බලලා. අයනික සංයෝග 10ක් ලියන්න බලන්න ඉක්මනට. ඔය දැන් ඊළඟ ක්‍රමයේ තමයි එතකොට ඔන්න මතක තියාගන්න සංයුජ මේ අයන කණ්ඩක අයන සමග බැඳීමෙනුත් ඇති වෙන්නේ අයනික සංයෝග. ඔතන යටින් ලියාගන්න මෙහෙම ඔය ටික ලියලා ඉවරයි ඊට පස්සේ යටින් ලියන්න මේක හරි ලේසි දරුවෝ මේක ඔයගොල්ලෝ අල්ලගත්තොත් ආයි අයනික සංයෝග මැරෙනකම් මතක හිටිනවා. ඒක නිසා හරියට වැඩේ අල්ලගන්න. ලියාගන්න ඊට පස්සේ යටින් මෙහෙම මීට අමතරව අයන සහ අයන කණ්ඩක මීට අමතරව අයන සහ අයන කණ්ඩක එකිනෙක සංයෝජනය වීමෙන්ද අයන සහ අයන කණ්ඩක එකිනෙක සංයෝජනය වීමෙන්ද අයනික සංයෝග ඇතිවේ. අයනික සංයෝග ඇතිවේ. අයන සහ අයන කණ්ඩක එකිනෙක සංයෝජනයෙන්ද අයනික සංයෝග ඇතිවේ. දැන් මම මෙතන ලියන්නම් අයන ආයන කණ්ඩක ටික. දැන් මෙතන තව තියෙන අයන හොදේ මම මෙතන ටිකයි ලිව්වේ. දැන් තව අපිට ගන්න පුළුවන් මෙතෙන්ට සංයුජතාව දෙක වෙන බේරියම් ගන්න පුළුවන්, සිංක් ගන්න පුළුවන්, කොපර් ගන්න පුළුවන්, යකඩ අයන් ගන්න පුළුවන්. අයන් සල්ෆේට් කෙලිවොත් ඒකත් අයනික සංයෝගය. දැන් මම සංයුජතාව එක වෙන අයන කණ්ඩක ටික පුදු ලියන්න. මේ සංයුජතාව එක වෙන ඇමෝනියම් NH4 ධන එක. මේක කටපාඩම් කරලා තියෙන්න ඕනේ. මම දැන් ලියන්නේ මේ මට ලේසිවත්. හරිද? ඕගොල්ලෝ කටපාඩම් කරගෙන තියෙනවා. නයිට්‍රේට් NO3 රිලේ එක. හයිඩ්‍රොක්සිල් OH රිලේ එක. දෙකක් තුනක් මම ලියනවා. බයිකාබනේට් HCO3 රිලේ එක. හරිද? ඊට පස්සේ තව ගත්තොත් සයනයිඩ් CN රිලේ එක. බයිසල්ෆේට් HSO4 රිලේ එක. ඊට පස්සේ දිනව මොකකින් නවත්තනවා. සංයුක්තාව දෙක වෙන අයන කණ්ඩක. කාබනේට් CO3 රින 2. සල්ෆේට් SO4 රින 2. ක්‍රෝමේට් CrO4 රින 2. ඩයික්‍රෝමේට් Cr2O7 රින 2. ඊළඟ සංයුක්තාව තුන වන අයන කණ්ඩකයක්. දැන් සංයුක්තාව ගන්නවා අපි සංයුක්තාව 1 සංයුක්තාව 2 සංයුක්තාව 2 සංයුක්තාව 1 සංයුක්තාව 3 ෆොස්ෆේට්. දැන් මම ලියන මෙහෙම ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4 ධන 1 එයාගේ සංයුක්තාව 1යි. ක්ලෝරින් එයාගේ සංයුක්තාවත් 1යි. සූත්‍රයේ ලියන සංයුක්තාව දෙක මාර වෙනවා NH4Cl. ඔන්න අයනික සංයෝගය. කොපර් සල්ෆේට් මෙන්න කොපර් වල ධන දෙකයි නේ හදන්නේ. කොපර් වල සංයුක්තාව 2යි. මෙන්න සල්ෆේට් SO4 ඍණ 2 සංයුක්තාව 2යි. සූත්‍රයේ ලියන මේ දෙක මාර වෙනවා. මේකට මේක කැපිලා යනවා. එතකොට ධන ඍණ කැපිලා යනවා. එතකොට දෙකට දෙක සුළු වෙනවා. උත්තර එනවා කොපර් සල්ෆේට් CuSO4. උදාහරණ එක තුනක් ලියා ගන්නවා වගේ. තව උදාහරණයක් ලියන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් Mg සංයුක්තාව 2යි. OH ඍණ ධන 1 ඍණ 1 සංයුක්තාව 2යි. සූත්‍රය ලියද්දි මේ දෙක මෙහෙම කැපිලා යනවා. දෙකට දෙක කැපිලා යනවා. එකනේ දෙක නෙවෙයි එකනේ. එතකොට මේක මෙතෙන්ට යනවා මේක මෙතෙන්ට යනවා. Mg එක ලියන්නේ නැහැ. වරහණක් දැම්මා. OH වරහණට පිටින් 2. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. තව එකක් අපි ලියමු. කැල්සියම් ෆොස්ෆේට්. කැල්සියම් ධන 2 සංයුක්තාව 2යි. ෆොස්ෆේට් PO4 ඍණ 3 සංයුක්තාව 3යි. සූත්‍රය ලියද්දි සංයුක්තාව 2 වාර වෙනවා. Ca3 වරහණ PO4 වරහණෙන් පිට 2. ඔන්න අයනික සංයෝග හැදෙන තව ආකාරය. ඔය ටිකත් ලියාගන්න.
බන්ධන අයනික බන්ධන ගැන කතා කරද්දී හැමතිස්සෙම ඔළුවට ගන්න ආවර්තිතා වගුව. ආවර්තිතා වගුව ගත්ත ගමන් අපේ ඔළුවට එන්න ඕන ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩයයි දෙවෙනි කාණ්ඩයයි. ඒවයි තියෙන ලෝහ මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අයනික බන්ධන හදන්න. ඒවට අපි කියනවා අයනික සංයෝග කියලා. අයනික බන්ධන වලින් ඇති වෙන සංයෝගවලට කියන්නේ අයනික සංයෝග. හරිද? ඊට පස්සේ තවත් ඔය තව එක විදියට ප්‍රශ්න අහන්නේ. දැන් ඕගොල්ලෝගේ මෙහෙම අහුවොත් ප්‍රශ්නයක් පරිසරයේදී අපට යම් සංයෝගයක් හමු විය. එය ඝන ස්පටිකයකි. එන්නේ ඔළුවට එන්න ඕන කැටයක්. ඝන ස්පටිකයක් වගම කැට විදියට තියෙන කෙනෙක් ඔළුවට එන්න ඕන. ජලයේ හොඳින් දිය වේ. ජලීය ද්‍රාවණ විලීන ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරයි. මේ සහසංයුජ සංයෝගයක්ද නැත්නම් අයනික සංයෝගයක්ද? ඔහොම ප්‍රශ්නයක් අහනවා. මෙහි ඇත්තේ අයනික බන්ධනද සහසංයුජ බන්ධනද? ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් කැට විදියට තියෙනවා නම් ජලයේ දිය වෙනවා නම් ජලීය ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරනවා නම් අනිවාර්යයෙන් ඒක අයනික සංයෝගයක් වෙනවා. හොඳ උදාහරණේ ලුණු කැට. සෝඩියම් ක්ලෝරයිඩ්. මේ සෝඩියම් ධනයි ක්ලෝරයිඩ් ඩින එකතු වෙලා හැදෙන සෝඩියම් ලුණු. ලුණු කියන්නේ අයනික සංයෝගය. ඒවා අයනික බන්ධන තියෙන්නේ. කැට විදියට තියෙන ස්පටික දැලිස් විදියට තියෙන. ඒවා ලක්ෂණ අපි ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ එහෙනම් ඔන්න එහෙම ප්‍රශ්න දෙන්නත් පුළුවන්. අපිට මොනවා හරි දැන් විද්‍යාගාරයේ නිල් පැහැති ඝන කැට විශේෂයක් දක්නට ලැබුණි. එහි ද්‍රවාංක තාපාංක ඉහළය. එය ජලයේ දිය කර විට ජලීය ද්‍රාවණය හරහා විදුලිය ගමන් කරයි. අහන්න පුළුවන් මේ අයනික සංයෝගයක්ද සාසංයුජ සංයෝගයක්ද? ජලයේ දිය කරාම විදුලිය ගමන් කරනවා නම් අනිවාර්යෙන් අයන තියෙන්න ඕන. අයන තිබුණොත් තමයි විදුලිය ගමන් කරන්නේ. එහෙනම් ඒක අයනික සංයෝගය. හරිද? එනවන අයනික බන්ධන අයනික සංයෝග ගැන ඔය ටික දැනගත්තා නම් ඇති. ඔය ටික තමයි දැනගන්න ඕන ඕක. හරි. ඊට පස්සේ මාත්‍රකාව ලියා ගන්න සහසංයුජ බන්ධන කියලා. සහසංයුජ බන්ධන. මේ සහසංයුජ බන්ධන කතා කරන්න ඉස්සෙල්ලා මම අර පැත්තකින් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියාගෙන ඉන්නවා. හයිඩ්‍රජන් වල ඉඳලා පළවෙනි විස්තර. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. हाइड्रोजन 1, हीलियम 2, लिथियम 2 1, बेरिलियम 2 2, बोरोन 2 3, कार्बन 2 4, नाइट्रोजन 2 5, ऑक्सीजन 2 6, फ्लोरीन 2 7, नियॉन 2 8, सोडियम 2 8 1, मैग्नीशियम 2 8 2, एल्युमिनियम 2 8 3, सिलिकॉन 2 8 4, फॉस्फरस 2 8 5, सल्फर 2 8 6, क्लोरीन 2 8 7, आर्गन 2 8 8, पोटेशियम 2 8 8 1, कैल्शियम 2 8 8 2. මම මෙතනින් උච්ච වායු වින්‍යාස ටික වෙන් කරගන්න. උච්ච වායු වින්‍යාසය. උච්ච වායු වින්‍යාස විදියට තියෙන්නේ හීලියම්, නියෝන්, ආගන්. ඒගොල්ලෝගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. හරිද? අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි කියන්නේ ඒගොල්ලෝ ස්ථායි. අනිත් මූලද්‍රව්‍ය උත්සාහ කරන ඔය தත්ත්වයටපත් වෙන්න. හරිද? මේ ස්ථායි වින්‍යාසයන්ටපත් වෙන්න උත්සාහ කරනවා. ඒතර ස්ථායි වින්‍යාසයන්ටපත් වෙන්න නම් ඒගොල්ලෝගේ අවසාන ශක්ති මට්ටම ප්‍රතිසංවිධානය කරගන්නවා. අපි කියන්නේ ඒකට කියලා බන්ධන කියලා. ඒ ප්‍රතිසංවිධානය කිරීමේදී ඇතිවන ආකර්ෂණ බල ටික බන්ධන. මෙතෙන්දී අර ඉස්සෙල්ල කරේ ඒ අවසාන ශක්ති මට්ටම පුරව ගන්න එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙම නැත්නම් ගත්ත දැන් මෙයා පිට කරනවා. මෙයා ගන්නවා. ඒ දෙන්න අතර බැඳීමක් ඇති වෙනවා. පිට කරාම ධනායන හැදෙනවා. ගත්තම ඍණායන හැදෙනවා. ධනායන හා ඍණායන ඇතිවන බන්ධන ආකර්ෂණ බල වලට කියන ආයනික බන්ධන. බැඳීම් වලට. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ ස්ථායි වින්‍යාසයන්ට පැමිණෙන්න එන අවසාන ශක්ති මට්ටම පුරව ගන්න මෙන්න මේගොල්ලොන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. දෙන්නේ
3 දෙනෙක් 4 දෙනෙක් එහෙම එකතු වෙලා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. හවුල තියාගනිද්දී හරිද? ඒ හවුලක ඉලෙක්ට්‍රෝන එක හවුලක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. එක හවුලක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක දාන්නේ දෙන්න. හවුලක් නම් දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් නැති වෙන බන්ධන වලට තමයි කියන්නේ සාසායුජ බන්ධන. හරිද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමට කියව නම තමයි සංයුජතා කවචය. සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් නැති වෙන බන්ධන වලට කියන සාසායුජ බන්ධන. හරිද? එතෙන්දී මේ හවුලට ඉලෙක්ට්‍රෝන දාන්නේ දෙන්නම්. මෙයා ඒ හවුලට ඉන්නවා නම් එකක් දානවා. මෙයා හවුලට ඉන්නවා නම් එකක් දානවා. හවුලේ ඉන්න දෙකක් ඉලෙක්ට්‍රෝන. ඒ දෙක මෙයාටත් අයිති මෙයාටත් අයිති. අන්න එහෙම අයිතිය හදා ගනිමින් මෙන්න මේ தත්ත්වයන්ටපත් වෙනවා. කොයි කිව්වට ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් අරන් බලමු. මගේ ගාව ඉන්න හයිඩ්‍රජන්ලා දෙන්නේ. මෙන්න හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝන. අවසාන ශක්ති මට්ටම විතරයි මම අඳින්නේ. මේ හයිඩ්‍රජන් ඒකයි මම මේ ටික අඳගත්තා. මෙන්න අවසාන ශක්ති මට්ටම ටික මේ කෙලවර ඒවෙන් බලා ගන්න පුළුවන්. මෙන්න හයිඩ්‍රජන් අවසාන ශක්ති මට්ටම එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. දැන් ඊළඟට බලන්න මෙයාට ආසන්නම උච්ච වායු විඤ්ඤාණය. මේව නෙවෙයි මේකනේ. එහෙනම් ඒ தත්ත්වෙටපත් වෙන්න හීලියම්ගේ தත්ත්වෙටපත් වෙන්න තව එකක් මදි. එකක් තියෙනවා. එහෙනම් හවුලක් දාන්න ඕන. හවුල දාද්දී මෙයාගෙන් ඒ දෙක අරගෙන තමයි හවුල දාන්නේ. ඒ හවුල හරියටම අඳින්න ඕන මෙන්න මේ දෙන්නගේ හරි වැද. දැන් බලන්න මම කිව්වා හවුලක දෙන්නෙක් ඉන්නෝ. ඒ ඉන්න දෙන්න මෙයාටත් අයිති මෙයාටත් අයිති. දැන් මේ හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි එයා හීලියම් බවට පත් වෙනවා. මේ හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි එයා හීලියම් බවට. ඔන්න දැන් මේ දෙන්නම ස්ථායී තත්ත්වෙට එනවා. ඔන්න ඔය විදියට හවුලේ තියාගෙන ඉලෙක්ට්‍රෝන ඇති වෙනව නම් බැඳීමක් ඔන්න ඔකට තමයි කියන්නේ සාසායුජ බන්ධනය. තව එකක් බලමු අපි. ක්ලෝරින් වදින්දි. මෙන්න ක්ලෝරින් මෙන්න ක්ලෝරින්. මේකෙන් බලාගෙන මෙන්න ක්ලෝරින්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන 7ක්. පැහැදිලි නේ මේ 7ක් තියෙනවා. 1 2 3 4 5 6 7යි. නම් මෙයාගේ 7ක් තියෙනවා. 1 2 3 4 5 6 7යි. දැන් ඊළඟට බලන්න ඊට ළඟම එක්කෙනා. මෙයා. තව එකක්මද? එහෙනම් එකක් ඉල්ලගෙන හවුලක් දාන්න ඕන. එකක් ඉල්ල ගන්නව නම් එකක් දෙන්න ඕන. මෙන්න එකක් ඉල්ලගත්ත මෙන්න එකක් දුන්නා. එතන හැදුවා හවුල. මේ හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක හරියටම මේ දෙන්නගේ වැඩි අදින්න ඕන. දැන් බලන්න. මෙයා සම්පූර්ණ යට පුරවගෙන. එනේ අවසාන ශක්ති මට්ටම මෙලයා ආගන්ගේ තත්ත්වයට එන්නේ. මෙයාත් ආගන්ගේ තත්ත්වයට ඇවිල්ලා මේ 1 2 3 4 5 6 අවසාන ශක්තිය. මේ අවසාන ශක්තිය මට්ටම විතරයි අදින්නේ. ඔන්න බලන්න. ඔන්න ඔකට තමයි කියන්නේ සහසංයෝජ බන්ධනය. මේ සහසංයෝජ බන්ධනයේ හයිඩ්‍රජන් එක්කම වෙලා හැදෙන H2. Cl එක්කම වෙලා හැදෙන Cl2 ක්ලෝරින් වායු, හයිඩ්‍රජන් වායු. අපි මේවට කියන්නේ අණු කියලා. සහසංයෝජ බන්ධනයකින් බැඳීමෙන් හැදෙන රසායනික ඒකක අපි හඳුන්වන නම තමයි අණු. අණුවක් කියලා කියන්නේ. සහසංයෝජ බන්ධනයකින් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙක බැඳුනම හැදෙන ඒකක වලට කියන්නේ අණු. අණුවක් කියලා කියන්නේ. එහෙනම් ඔන්න සහසංයෝජ බන්ධනයක් කියන එක දැන් ඕගොල්ලන්ට පැහැදිලි. මේක ලියාගෙන ඉන්න. ලියාගන්න මෙහෙම. පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමාණු එකිනෙක හා බැඳීම සහසංයුජ බන්ධනයක් ලෙස හඳුන්වනු ලැබේ.
සහ සංයුජ බන්ධනයක් ලෙස හඳුන්වනු ලැබේ. ඊළඟ රූලෙන් සහ සංයුජ බන්ධන මගින් සහ සංයුජ බන්ධන මගින් පරමාණු එකිනෙක බැඳීමෙන් සෑදෙන රසායනික ඒකක අණු යනුවෙන් හඳුන්වනු ලැබේ. අණු යනුවෙන් හඳුන්වනු ලැබේ. ඊළඟ රූලෙන් අණු ප්‍රධාන ආකාර දෙකකි. අණු ප්‍රධාන ආකාර දෙකකි. එක සම පරමාණුක අණු. පළවෙනි එක සම පරමාණුක අණු. දෙක විෂම පරමාණුක අණු. දෙක විෂම පරමාණුක අණු. ඊළඟ රූලෙන් ආපහු ලියා ගන්න. එකම වර්ගයේ පරමාණු අතර එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සෑදෙන අණු සම පරමාණුක අණු ලෙස හඳුන්වනු ලැබේ. සම පරමාණුක අණු ලෙස හඳුන්වනු ලැබේ. එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සෑදෙන අණු සම පරමාණුක අණු ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ කියලා ලියා ගන්න මෙන්න මේ ටික. H2 N2 Cl2 O2 F2 Br2 හයිඩ්‍රජන් අණුව, නයිට්‍රජන් අණුව, ක්ලෝරින් අණුව, ඔක්සිජන් අණුව, ෆ්ලෝරින් අණුව, බ්‍රෝමීන් අණුව. තව ඕන ලියා ගන්න O3 ඕසෝන් තුනක් එකතු වෙලා එකම වර්ගයේ පරමාණු තුනක් ඔක්සිජන් පරමාණු තුනක් එකතු වුණාම තමයි ඕසෝන් හැදෙන්නේ. O3 හරිද? උදාහරණ ටික ලියා ගන්න. අපි ඔය දැන් ඇඳෙන හැටි අඳින වෙනම ආපහු ලියා ගන්න. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු ඊළඟ රූලෙන් ආපහු එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු අතර
ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් උතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් විෂම පරමාණුක අණු සෑදේ. විෂම පරමාණුක අණු සෑදේ. උදාහරණ ජලය H2O. ජලය වරහන් ඇතුලේ H2O. ඇමෝනියා වරහන් ඇතුලේ NH3. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4. मीथेन නැත්නම් මෙතේන් CH4. हाइड्रोजन क्लोराइड මම පොතේ තියෙන එක විතරයි දෙන්නේ. हाइड्रोजन क्लोराइड HCl कार्बन डाइऑक्साइड CO2. හරි. ඊට පස්සේ යටින් ලියා ගන්න සහ සංයෝජ බන්ධන ඇතිවන අයුරු කියලා පොඩි මාතෘකාවක්. සහ සංයෝජ බන්ධන ඇතිවන අයුරු. මේ අඳිනේ ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඕගොල්ලන්ට එන්නේ සහ සංයෝජ බන්ධන ඇතිවන ආකාර අඳින්න අර 30 කතිර සටහන් ලුයිස් දිව්ව ලුයිස් විව. 아무ත් මේවත් අපිට අඳින්න වෙනවා. ඒක නිසා අපි අඳිමු. මම පොතේ පිළිවෙලට යන්න සහ සංයෝජ බන්ධන ඇතිවන අයුරු කියලා මාතෘකාව ලියාගෙන පළවෙනි එක අපිට තියෙන ෆ්ලෝරීන් අණු ඇතිවන ආකාරය. ෆ්ලෝරීන් අංක 1 දාලා ලියාගන්න F2 අණුව. මේ වඳින්න හරි ලේසියි. මේක ඇත්තට අමාරු නෑ. සම පරමාණු කරුනේ මේ වඳින්න හරි ලේසියි. ෆ්ලෝරීන් අණුව ඇතිවන ආකාරය. හරි බලන්න මම අඳින්නම් ඊට පස්සේ ඕගොල්ලන්ට මම දෙන්නම් තව උදාහරණ දෙකක්. හරි. මෙන්න පළවෙනි එක අඳින හැටි බලන්න. පළවෙනි එක අඳින හැටි බලන්න. ෆ්ලෝරීන් අණුව හැදෙන්නේ මෙහෙම. F ධන F ඊතලයක් F2. සමීකරණය ලියුවා ඉස්සෙල්ලා. දැන් මෙතනින් F හොයාගන්න මේ. ෆ්ලෝරීන් 2.7. අපි අඳින්න. මෙන්න නැස්තිය පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්. ඉතින් දෙකක් ගන්න. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේක අවධානයෙන් බලන් ඉන්න හරි ලේසියි. ඇති දෙයක් නැහැ මේකේ. මේ අනිත් ධන අනිත් ෆ්ලෝරීන්. නැස්තියක් දා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. ඒවා අඳින්න පුළුවන් තරම් එක සමානව අඳින්න බලන්න. මොකද එකම පරමාණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් අපි කල්පනා කරන්න ඕනේ මෙයාට කීයක් මදිද? මේ ළඟම එක්කෙනා දිහා බලන්න. 7ක් තියෙනවා. එකක් මදි. එහෙනම් එකක් දීලා එකක් ගන්නවා. එකක් දීලා එකක් ගන්න ටික අපි හවුලකට ගන්න ඕනේ. හවුලකට ගන්න නම් කරන්න ඕනේ මෙහෙම. මෙහෙම අnder කුලකවල තියෙන හවුල තියාගන්න ටිකට මෙහෙම දෙන්නටම පොදු ප්‍රදේශයක්. අන්න ඒ වගේ පොදු ප්‍රදේශයක් වෙන විදිහට අවධානය ඇක්ටිවට්ට මදි. ඒකට දාගන්න හවුල. ඔන්න හවුල දාගන්න. බලන්න මේක හරි ලේසි මතක තියාගන්න හරි ලේසි. දැන් හවුලට එක්කෙනෙක් එකක් දානවා නම් මෙයාගේ කීයක් ඉතුරුද තව? මේක දැම්මට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහායි අඳින මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ මෙයාගේ ඊළඟ ශක්ති මට්ටම ඇදලා ඒක දෙක එහෙමම ලකුණු කරනවා. ඒව හවුලට සම්බන්ධ වෙන්නේ නැහැ. විනාශ කියන්නේ. මෙයාගෙත් එහෙමයි.
මේක හවුලට දැම්මනම් තව ඉතුරුයි 6ක් 1 2 3යි 4යි 5යි 6යි ආයි මැදට එක ඇඳ යස්තිය ඔන්න ක්ලෝරීන් නම් අන්තිමට ඇඳලා ඉවර වෙලා සැකේට වගේ බලන්න මෙයාගේ වටේ 8ක් තියෙනවාද 8ට වඩා වැඩි නම් වැරදි 8ට වඩා අඩු නම් වැරදි 1 2 3 4 5 6 7 හරි මෙයාගේ බලන්න 1 2 3 4 5 6 7 හරි F2 ඔන්න ඔය විදියට එහෙමනම් ඔයගොල්ලෝ ඒක ඇඳලා ඉවර වෙලා අඳින්න F2 වලින් පස්සේ O2 සමාත්වා පොඩ්ඩක් අයිමත් කියන්නකෝ. සහ සංයෝජ බන්ධන ඇතිවන අයුරු. හරි මාතෘකාව ඒක. ඊළඟ එක අඳින්න N2. හරි අඳින්න බලන්න. එවැනි එක විදිහට මොකද මේ O2 අණුව. O2 අණුව හැදෙන්නේ O ධන O ඊතලය O2. ඔක්සිජන්ගේ 2.6. නැත්නම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. 1යි 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතරම් තේමයි දාන්න නැත්නම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? දැන් අපි බලනවා මෙතන අන්තිම ශක්ති මට්ටමේ හවුලට කීයක් දානවද කියලා. මෙයාට කීයක් මදිද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙයාට නියෝන්ගේ තත්ත්වයටපත් වෙන්න නම් තව දෙකක් මදි. දෙකක් මදි නම් දෙකක් දීලා දෙකක් ගන්නවා. එකක් මදි නම් අපි කරේ මොකද්ද? එකක් දීලා එකක් ගත්තා. දෙකක් මදි නම් හවුලට දෙකක් දීලා දෙකක් ගන්නවා. එහෙනම් මෙයාගේ හවුලට දෙකක් දෙන්න. මෙන්න ඒක. 1යි 2යි. දෙකක් දුන්නම මෙයා ගාව තව අන්තිම ශක්ති මට්ටම මේ දෙක දුන්න කියන එක 1යි 2යි 3යි 4යි 4ක් ඉතුරු වෙනවා. මම ඒ 4 එහෙම අන්නේ. 1යි 2යි 3යි 4යි. දෙකක් දුන්නා. හරිද? ඊට පස්සේ එයා අපි සම්පූර්ණ කරගමු. පළවෙනි ශක්ති මට්ටමේ දෙක තියෙනවා නැස්තිය තියෙනවා. ආයිත් මෙයාගේ තියෙන 6යිනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයාටත් දෙකක්ම දෙනවා. මෙයා දෙකක් දෙනවා මේ දෙන්න වෙනුවට. එතකොට අර දෙක හම්බ වෙනවා. දැන් මෙයාට තව ඉතුරුයි 4ක්. 1යි 2යි 3යි 4යි. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම මේව සම්පූර්ණ කරනවා. දැන් බලමු මෙයාගේ මේ දෙන්නගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණද කියලා. මෙන්න මේ ඔක්සිජන්ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සම්පූර්ණ. මෙයාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ඔය ක්‍රමයට තමයි අඳින්නේ. අන්තිමට 8ක් වෙන විදියට අඳින්න ඕන. හයිඩ්‍රජන් නම් දෙකක්. හරි. ওই විදියට නයිට්‍රජන් උත් අඳින්න බලන්න. නයිට්‍රජන්ගේ මට හිතන්නේ 3ක් වගේ. ඒකට 3ක් දීලා 3ක් ගන්න ඕන. දෙකක් නෙවෙයි. ඒකට 3ක් දීලා 3ක් ගන්න ඕන.
හරිද? හන්දද? එන්න නයිට්‍රජන් 2.5. යස්තියන්ද පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ධන ආයෙත් එතන පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි 1යි 2යි 3යි 4යි 5යි. දැන් 5යිනේ තියෙන්නේ. තව 3ක් මදි. එහෙනම් අපි හවුලට දාන්න ඕන එක්කෙනෙක් 3ක් දාලා 3ක් ගන්න ඕන. එහෙනම් මෙයා අවසාන ශක්ති මට්ටමේ මේ 3 දාන්න. හොඳයි. 1යි 2යි 3යි. එතන තව දෙකක් ඉතුරුයි. මේ දෙක කොහොමද තියෙන පළවෙනි ශක්ති මට්ටමේ. මෙයා 3ක් දාන්න ඕන. 1යි 2යි 3යි. එතන තව දෙකක් ඉතුරුයි. බලන්න වැඩේ හරිද කියලා. දැන් මෙහෙම ඇඳලා ඉවර වෙලා හැමතිස්සෙම අපි බලන්න ඕන අවසාන ශක්ති මට්ටමේ 8ක් වෙලාද කියලා. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙයාගේ රවුම සම්පූර්ණයි. ආයෙත් මේ පැත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එකක් සම්පූර්ණයි. එහෙනම් ඔන්න නයිට්‍රජන්ගේ මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. දැන් පොඩ්ඩක් හොඳට අහගන්න දන්න. දැන් මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ තමයි හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන. මේ හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන වලට කියන නම තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන වලට කියන නම තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන. හොඳට වචන මතක තියාගන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන. දැන් මට කියන නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද කියලා. නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? ඉක්මනට මට උත්තරයක් ඕන. නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන. ඔව් උත්තරයක් ආවා 6ක්. හරි. නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒක පැහැදිලිනේ. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔක්සිජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? ඔයගොල්ලෝ අඳපුවා ඒව විතරයි අහන්නේ. ඔක්සිජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 4යි. 4යි. හරි. ඊට කලින් ඇන්දා ෆ්ලෝරීන් අණුව. ෆ්ලෝරීන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 2යි. 2යි. හා. දැන් මම ආපහු ප්‍රශ්න වෙනස් කරනවා. නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? මෙන්න නයිට්‍රජන් අණුව. 2යි. ඈ? 2යි. නෑ. ආගන්නවද නයිට්‍රජන් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? 3යි. 3යි. මේ බලන්න යුගලක් කියන්නේ දෙකන්නේ 1යි 2යි 3යි. දැන් නම් හරි ලේසියිනේ. ඔහොම આવොත් පේපර් වලනේ. ඔහොම තමයි එන්නේ පේපර් වල. ඕගොල්ලෝ වරද්දනවා. දැන් හරි ලේසි. උගන්නන වෙලාවේ හරි ලේසි. හරිද? ඕක එකපාරට ඇහුව ගමන් පේපර් එකේ ගිහිල්ලා උඩ බිම බලනවා නයිට්‍රජන් අණුව මොකක්ද මන් දන්නේ නැහැ මේකේ අහලා තියෙනවා. ඔහොම ටිකක් වෙලා කල්පනා කරලා එන්නෙම නෑ ඔළුවට වැඩේ අතාරලා දාලා යනවා. දැන් හරි ලේසි. දැන් මේ ඇඳපු ගමන්නේ මේක අලුත් පිටනේ. එතකොට ලේසි. සතියක් දෙකක් ගියාට පස්සේ આવුවොත් ඕගොල්ලෝගේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තිබේද? උඩ බිම බලමු. මතක නැහැ. ගන්න විදිය මතක නැහැ. ගන්න විදියයි වැදගත්. කටපාඩම් ඉදිරියලා නෙමෙයි. කටපාඩම් කරුවත් ඕගොල්ලන්ට රසායන විද්‍යාව ඉගෙන ගන්න බෑ. රසායන විද්‍යාවේ අණු කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා. හරිද? එකක් දෙකක් නෙමෙයි තියෙන්නේ. විශාල ප්‍රමාණයක් තියෙනවා. දීර්ඝ කාලීනව රසායන විද්‍යාව ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඩික්ෂනරි වලට වඩා පොත් විශාලයි. හරිද? රසායන විද්‍යාව පොත් ඩික්ෂනරි වලට වඩා විශාලයි. හොයාගත්ත දේවල් තියෙන විශාල ප්‍රමාණය. ඒවා කටපාඩම් කරගන්න බෑ. මේ විද්‍යාව කියන විෂය පාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. තේරුම් ගන්න ඕන. හරිද? තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මෙන්න මේක තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. හවුලේ තියාගන්න ඒව තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. ඒකට අපිට ඇඳින්න පුළුවන් ඒ අණුව. ඇඳලා ටක් ගාලා උත්තරේ ගන්නවා. එහෙමයි තියෙන්නේ. හරිද? දැන් මේවට කියන්නේ දරුවෝ බන්ධන ඉලෙක්ට්‍රෝන. හවුලේ තියාගන්න ඒවට කියන්නේ බන්ධන. එහෙම නැති ඒවා තියෙන නෙමෙයි පේනවනේ. එයා අන්තිම ශක්ති මට්ටම විතරයි. මේව නෙවෙයි, මැදේව නෙවෙයි. මේ බලන්න. මෙන්න මේගොල්ලොන්ට කියන්නේ එක සර ඉලෙක්ට්‍රෝන. හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන වලට කියන බන්ධන ඉලෙක්ට්‍රෝන. මෙහෙම තියෙන ඒවට කියන එක සර. මට කියන්නේ එහෙනම් නයිට්‍රජන් අණුවේ එක සර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද?
නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? ඉක්මනට. නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන කීයක් තිබේද? ඈ? 2යි. වෙන උත්තර? වෙන උත්තර? වෙනත් උත්තර තියෙද? දෙක නෙමෙයි, දෙක වැරදි. නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන දෙක නෙමෙයි තියෙන්නේ. 7ක් නෙමෙයි, 7 වැරදි. ඊයේ උත්තරේ 14 නෙමෙයි, 14ක් වැරදි. දැන් මොකද්ද මම එක සැර ඉලෙක්ට්‍රෝන කියලා කිව්වේ? එක සැර ඉලෙක්ට්‍රෝන කියලා කිව්වේ මොනවයි? ඔව් උත්තරයක් ආව, උත්තරේ හරි 4යි. බලන්න දරුවෝ, බන්ධනවලට සහභාගී නොවන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට තමා කියන්නේ එක සැර ඉලෙක්ට්‍රෝන කියලා. බන්ධනවලට සහභාගී වෙන්නේ නැති අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන අපි හඳුන්වනවා මොනවා කියලාද? එක සැර ඉලෙක්ට්‍රෝන. මේ බලන්නකෝ, මේ 1යි 2යි. ආයිත් මේ කට්ටිය බන්ධන වලට බැඳිලානේ. ආයිත් මෙතන ඉන්න දෙන්නේ. එක සැර ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ආයෙනම් මට කියන්න නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙද කියලා? එක සැර ඉලෙක්ට්‍රෝන යුගල්. එක සැර ඉලෙක්ට්‍රෝන 4 නම් යුගල් කීයේ? 2යි. ඔව් උත්තරේ 2යි. නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. දැන් ඕක අහනවා එහෙම. නයිට්‍රජන් අණුවේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන වෙන වෙනම ලියන්න. ඔහොමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. ඔන්න දැන් මම තා පොඩ්ඩක් කියනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක බන්ධනයකට. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක බන්ධනයක්. එහෙනම් මට කියන්න නයිට්‍රජන් අණුවේ නයිට්‍රජන් පරමාණු අතර බන්ධන කීයක් තියෙද? නයිට්‍රජන් අණුවේ නයිට්‍රජන් පරමාණු අතර බන්ධන කීයක් තියෙද? මන්ට දෙන්න උත්තරයක්. 3. 5 නෙවෙයි. මේවත් පුතේ බන්ධන ඉලෙක්ට්‍රෝන නෙවෙයි. මේවා එක සැර ඉලෙක්ට්‍රෝන. මං අහන්නේ මෙන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක බන්ධනයක්. එහෙනම් නයිට්‍රජන් අණුවේ බන්ධන කීයක් තියෙද? බන්ධන 3යි. මේ මෙහෙම මේක අපි ලියන්නේ මෙහෙම. හරිද? නයිට්‍රජන් ලියලා එක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක ඉරක්, එක බන්ධනයක්. බන්ධනයක් දක්වන්නේ තනි ඉරකින්. ආයි මේ දෙක කියන්නේ තව ඉරක්. මේ දෙක කියන්නේ තව ඉරක්. මේ බලන්න ඔන්න නයිට්‍රජන් අණු අඳින්නේ කොහොමද? ඔන්නෝමයි අපි අඳින්නේ. මේකට අපි කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් කියලා. ත්‍රිත්ව බන්ධනයක් තියෙන අණුවක් වන්නේ කියලා විභාගයට આવොත් ඔන්න නයිට්‍රජන්. හරි ලේසියිනේ. ත්‍රිත්ව බන්ධනයක් තියෙන අණුව O level ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඔයගොල්ලෝ පේපර් කරා නම් O level බහුවර්ණ ප්‍රශ්න වල ඕන තරම් මේක තියෙනවා. ත්‍රිත්ව බන්ධනයක් විදියට තියෙන නයිට්‍රජන් අණුව ගැන. නයිට්‍රජන් අණුවේ තියෙන ත්‍රිත්ව බන්ධනයක්. දැන් තේරෙනෝනේ පොත බලලා ඉගෙන ගන්න බෑ කියලා. පොතේ තියෙන ඒවා බලලා විද්‍යාව ඉගෙන ගන්න බෑ. ඔයගොල්ලෝ පොත පාඩම් කරන්නේ ඕවා අහුවෙන්නේ නෑ ඔයගොල්ලන්ට. ඕවා අහුවෙන්නේ පේපර් එකට. හරිද? එක සැර ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන බන්ධන ගන්න හැටි. ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ 32ක් කියන්නේ එක ඉරක්. හරිද? එතකොට ඒවා මතක තියෙන පොතේ තියෙනවා. පොතේ තිබුණාට තේරුම් ගන්න ටිකක් අමාරුයි. මෙහෙම මතක තියාගන්න. හරිද? බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ එක තර. හැබැයි අන්තිම ශක්ති මට්ටම විතරයි. මේක ගන්නේ නැහැ. මේවා ගැන හිතන්න එපා. අන්තිම ශක්ති මට්ටමේ බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන වලට කියන එක සැර ඉලෙක්ට්‍රෝන. බන්ධන වලට සහභාගී වෙන ඒවාට කියන බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා ඇහුවොත් එකක්, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කියලා ඇහුවොත් එක දෙකෙන් බෙදෙනවා. හරිද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියන්නේ එක බන්ධනයක්. එහෙනම් මට කියන ඔක්සිජන් අණුවේ බන්ධන කීයක් තියෙද? ඔක්සිජන් අණුවේ ඔක්සිජන් අතර බන්ධන කීයක් තියෙද? ඔක්සිජන් අණුවේ ඔක්සිජන් දෙකයි. ඒතර පේනෝනේ බන්ධන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනෝනේ. බන්ධන දෙකයි. අපි එහෙනම් කියන ඔක්සිජන් අණුවේ ඔක්සිජන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් ඇත. ද්විත්ව
දෙකයි නම් ද්විත්ව, තුනයි නම් ත්‍රිත්ව. ඊට කලින් යන්න ෆ්ලෝරීන් අණුවේ බන්ධන කීයක් තියෙන්නේ? ෆ්ලෝරීන් එකයි. එකයි. ඒක බන්ධන සහිත අණුවක්. ඒක බන්ධන සහිත අණුවක්. හරිද? දැන් තේරුණාද ඒක? අපි තව ටිකක් කරගෙන යනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි තව දුරටත්. හරිද? එහෙනම් නයිට්‍රජන් මේකත් පොඩ්ඩක් ලියා ගන්න. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන, එක සර ඉලෙක්ට්‍රෝන ගණන, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන, එක සර ඉලෙක්ට්‍රෝන ගණන, බන්ධන ගණන. ඔය ටික ලියන්න බලන්න ඔය අණු තුනටම ලියන්න. අපව මම කියන්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. එක සර ඉලෙක්ට්‍රෝන ගණන, එක සර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. ඊට පස්සේ ආයි බන්ධන ගණන. ඔය ටික ලියන්න ඉක්මනට. වෙන වෙනම ලියන්න තුනටම. ඒක අණුව ඇඳපු තැනම පැත්තෙන් ලියා ගන්න. සාර්මතෙඩක් කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන, බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. එක සර ඉලෙක්ට්‍රෝන ගණන, එක සර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. අන්තිමට බන්ධන ගණන. හරිද? එතකොට පළවෙනි එකේ බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන කීයද ක්ලෝරින් වල? 2යි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි. එක සර ඉලෙක්ට්‍රෝන ගණන ක්ලෝරින් වල කීයද? ෆ්ලෝරින් අණුවේ පළවෙනි එකේ ෆ්ලෝරින් අණුවේ එක සර ඉලෙක්ට්‍රෝන ගණන 12යි. 12යි. ඔව් 12යි. හරි. එක සර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 6යි. 12 නම් 6 වෙන්නේ පැයිනේ. ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? ඊළඟට බන්ධන ගණන 1යි. බන්ධන ගණන 1යි. අණුව ලියන්න කිව්වොත් අණුව අඳින්න කිව්වොත් F ලියලා ඉරක් අඳින්න. F අට තියෙන ඉරක්. ඊළඟට ඔක්සිජන් වල එක සර ඉලෙක්ට්‍රෝන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන 4යි. යුගල් ගණන 2යි. එක සර ඉලෙක්ට්‍රෝන ගණන 8යි. යුගල් ගණන 4යි. නයිට්‍රජන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන 6යි. යුගල් ගණන 3යි. එක සර ඉලෙක්ට්‍රෝන 4යි. යුගල් ගණන 2යි. බන්ධන ගණන 3යි. පැහැදිලිද ඒ ටික? මං හිතන්නේ පැහැදිලි වෙන්න ඕන. හරිද? පැහැදිලි නොවී තියෙන්න බෑ. ඔය මට්ටමට කරා කියන්නේ. අපි යන් ඊළඟ අණු වලට. දැන් මම එකම જાති අණු ටිකක් ඇඳා. ඊට පස්සේ අපි යන් වෙනස් අණු. ඔයගොල්ලන්ට දැන් තනියම අඳින්න පුළුවන්. මම අඳින්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට දෙන්නම් අඳින විදිය. තව ඕනනම් අපිට හයිඩ්‍රජන් අඳින්න පුළුවන්. හයිඩ්‍රජන් ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නෝනේ හයිඩ්‍රජන් ඇති දෙයක් නැහැ. ඊට පස්සේ අපි යන් ජලය. ජල අණුව අඳින හැටි. ඊළඟ එක. හතරවෙනි එක අපි යන් ජල අණුව.
ජලාණුව හැදෙන්නේ ජලාණුව හයිඩ්‍රජන් පරමාණු දෙක ඔක්සිජන් පරමාණුවක් එක්ක බැඳිලා තමයි ජලාණුව හැදෙන්නේ. හරි. හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණුවක් එක්ක බැඳිලා තමයි ජලාණුව හැදෙන්නේ. හැබැයි ඔන්න ඔයන් පොඩි ගැටලුවක් තියෙනවා. මේ අණු අඳිද්දී ඕගොල්ලෝ අණුවේ හැඩය දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මැද ඉන්නේ මොන පරමාණුවද වටේ ඉන්නේ මොන පරමාණුද කියන එක දැනගෙන ඉන්න ඕනේ. අපි අඳිමු කවන්න ඇතල බලමු හයිඩ්‍රජන් නේ. හයිඩ්‍රජන් දෙන්නේ කියන ගමන් මම දෙන්නවා නේද? මේක එක සමානව අඳින්න ඕගොල්ලෝ අඳිද්දී නැස්තිය තියෙනවා එකයි තියෙන්නේ. මෙතනත් නැස්තිය තියෙනවා එකයි තියෙන්නේ. හරි. මේ හයිඩ්‍රජන් එකයි. ඊළඟ ඔක්සිජන්. නැස්තිය තියෙන පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි වෙන ඔක්සිජන් 2යි 6යි. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් අපි බලන ඔක්සිජන්ගෙන් පටන් ගමු. ඔක්සිජන්ට 6ක් තියෙනවා දෙකක් මදි. හයිඩ්‍රජන් බලමු. හයිඩ්‍රජන්ට එකක් තියෙනවා. තව එකක් මදි හීලියම් බවට පත් වෙනවා. හීලියම් බවට තමයි හයිඩ්‍රජන් පත් වෙන්නේ. එකක් මදි. හොඳට තේරුම් ගන්න. මේක එකපාරෙන් අල්ලගන්න අමාරු නෑ. ඒක හරිම ලේසි මේක. හරිද? ඔය මේ පාඩම් ඕගොල්ලන්ට රසායන විද්‍යාව කියන ලේසිම පාඩම්. ඒ වගේම මේ අපි මෙච්චර ඉගෙන ගත්තට ඔක්කොම එන්නේ නෑ විභාගෙට. ඒකත් මතක තියාගන්න. පොඩි කොටස් එන්නේ මේවයි. හරිද? හැබැයි එන කොටස් වලට උඩරිම ලකුණු ගන්න. එතකොට තමයි ඕගොල්ලන්ට පේපර් එකේ ඒකකට යන්න පුළුවන් ලේසියෙන්. අපි ඉගෙන ගන්නේ පේපර් එකේ ඉහළ ලකුණු වලට යන්නනේ. ඒතකොට ඉහළ ලකුණු වලට යන්න නම් මේවා ටික ටික අපි එකතු කරගන්න. ඔක්කොම ටික ඉගෙන ගත්තට ඔක්කොම එන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මේ ඔය හැලී එන්නේ නැහැ විභාගෙට. විභාගෙටනේ අපි මේ ටික දන්නවද කියන එක මනින්න පොඩි කොටසක්. නමුත් කොහෙන් එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඔක්කොම ඉගෙන ගත්තේ නැත්නම් ඒත් අපි දන්නේ නැහැ. අපිට තේරුම් ගන්න බෑ. හරිද? මං කිව්වා ඕගොල්ලන්ට තේරුම් ගන්න නම් හරියට දැනගෙන ඉන්න ඕනේ කියලා. බාගෙට දැනගෙන තේරුම් ගන්න බැරි නට ඕගොල්ලෝ A level ලියනවා නම් සයන්ස් මේ O level වලට කොහොම හරි එකක් ගන්න ගත්ත කියමුකෝ. A level ලියනවා නම් හරියට දැනගෙන තියෙනවා. සයන්ස් වලින් ලියනවා නම්. හරිද? A level වලට සයන්ස් කරනවා නම්. ඒකයි මම මේ හරියට මේක කියලා දෙන්නේ. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. ඒක අල්ල ගන්න පුළුවන්. දැන් මෙතන මෙයාට එකක් මදි, මෙයාටත් එකක් මදි, මෙයාට දෙකක් මදි. එහෙනම් අපි හිතන්නේ දැන් මෙයාට දෙකක් මදි. 1 2 3 4 5 6. මෙයාට එකක් මදි. එහෙනම් මෙයාගෙන් එකක් ඉල්ල ගන්න. මේ දෙන්න අරගෙන හරියන්නේ නැහැ. එහෙම වුණොත් ඒ දෙන්න අනුමව වෙන වෙනෝනේ. මෙයාගෙන් එකක් ඉල්ල ගන්න. හරිද? එතකොට මෙයාටත් එකක් හම්බ වෙනවා. එතකොට මෙයාගේ 1 2 3 4 5 6යි මෙයාගේ එකක් හම්බ වෙන නිසා 7ක් වෙනවා. මෙයාටත් එකක් දීලා මෙයාගෙනුත් එකක් ඉල්ල ගන්න. එතකොට මෙයාත් සම්පූර්ණයි මෙයාත් සම්පූර්ණයි මෙයාත් සම්පූර්ණයි. එතකොට වෙන්නේ මොකද්ද එහෙනම්? අපි අදිනවා වෙන්න ඔක්සිජන්. ඔක්සිජන් මෙතන එක හයිඩ්‍රජන් කෙනෙකුට එකක් දෙන්න. එයාගෙන් එකක් ගන්න. තව හයිඩ්‍රජන් කෙනෙකුට තව එකක් දෙන්න. එයාගෙන් එකක් ගන්න. දැන් දෙකක් දුන්නනේ. එහෙනම් මෙයා තව ඉතුරුයි 4ක්. 1යි 2යි 3යි 4යි. මෙන්න මෙයාගේ මැද තිබිච්ච එක. මොන ජලාන. තේරෙනවනේ? මේ හයිඩ්‍රජන්ට එකක් දුන්නා එයාගෙන් එකක් ගත්තා. මේ හයිඩ්‍රජන්ට එකක් දුන්නා එයාගෙන් එකක් ගත්තා. එතකොට මේ හයිඩ්‍රජන්ගේ වටේ දෙකක් වෙනවා එයා හීලියම්ගේ තත්ත්වයට පත් වෙනවා. මේ හයිඩ්‍රජන්ගේ වටේ දෙකක් වෙනවා එයා හීලියම්ගේ තත්ත්වයට පත් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන 1 2 3 4 ඉතුරු වෙනවා 5 6 7 8 සම්පූර්ණ. ඔන්න ජලාන. ඔකත් ඇඳලා අපේ ඊළඟ බන්ධන ඉලෙක්ට්‍රෝන ගන්න එක සැර ඉලෙක්ට්‍රෝන ගන්න ඒ ටික ලියන්න. විභාගෙට බොහෝ වෙලාවට එන්නේ ඕගොල්ලන්ට මේ පොතේ තියෙන ටික විතරයි. හරිද? ඒක නිසා එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ අණු වල හැඩ ටික පොඩ්ඩක් මතක තියාගමු. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ ඇමෝනියා NH3. ඇමෝනියා අණුව හැදෙන්නේ අපි එතන ලියාගමු ඉතින් NH3 අණුව. නයිට්‍රජන් පරමාණුවකුයි හයිඩ්‍රජන් පරමාණු තුනකුයි එකතු වෙලා තමයි හැදෙන්නේ NH3. අපි පරමාණු අඳිමු. නයිට්‍රජන් මෙන්න 2යි 5.
පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 5යි 1යි 2යි 3යි 4යි 5යි හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් 1යි 2යි 3යි න්‍යෂ්ටිය තියෙනවා නේද අව එක ශක්ති මට්ටමයි ඒක ඉලෙක්ට්‍රෝන එකයි මේ හයිඩ්‍රජන්ලට ඕගොල්ලන්ට වෙන එක එක මදි ගන්නේ නයිට්‍රජන් මේ දෙන්නෙක් අත්තොත් එතන වෙනම අණුවක් හැදෙනවා එතකොට මෙයාගෙන් එක එක ගන්න ඕනේ AC අපි හදමු මෙන්න නයිට්‍රජන් මෙතන හයිඩ්‍රජන් එක එක හවුලක් දාන්න මෙතන හයිඩ්‍රජන් එක තව හවුලක් දාන්න මෙතන හයිඩ්‍රජන් එක තව හවුලක් දාන්න එතකොට මෙතෙන්ට එකක් දෙනවා මේ මෙයාගේ එක එතකොට ඒක හයිඩ්‍රජන් සම්පූර්ණයි ආයි මේ මෙතනින්ම තව එකක් දෙනවා මෙයාට මෙන්න ඒ දෙක ආයි මේක දෙනවා මෙයාට එතකොට තුනක් දුන්නා තුනක් දුන්නම තව 1යි 2යි 3යි තව දෙකක් ඉතුරු ඒ දෙක අපි මෙතන මෙහෙම අදිනවා ඉතුරු දෙක බලන්න හරිද කියලා වෙන්නේ නයිට්‍රජන් නම් මේක ඇඳලා ඉවර වෙලා හැමතිස්සෙම බලන්න අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයිද කියලා හයිඩ්‍රජන් නම් දෙකක් වෙන්න ඕන අනිත් ඒවා නම් 8ක් වෙන්න ඕන එච්චරයි මතක තියාගන්න මේ මෙයාගේ දෙකයි සම්පූර්ණ මෙයාගේ දෙකයි සම්පූර්ණ මෙයාගේ දෙකයි සම්පූර්ණ මෙයාගේ 8ක් වෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 7යි සම්පූර්ණ හරි හරි ඔක ඇඳලා යටින් ලියා ගන්න එකසර ඉලෙක්ට්‍රෝන ගණන් මම මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන ඊට පස්සේ බන්ධන ගණන ඔය විදියට ඊළඟට ඔයගොල්ලෝ අඳින්න බලන්න CH4 මීතේන් CH4 නැත්නම් මම ඇඳලා වැඩක් නැහැ C ධන 4H ඊතලය CH4 මීතේන් අණුව මට කියන්න මේකේ ඇමෝනියා වල එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද කියලා ඇමෝනියා වල එකසර ඉලෙක්ට්‍රෝන ගණන එකසර ඉලෙක්ට්‍රෝන ගණන ඇමෝනියා වල ඉක්මනට 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි මේ දරුවෝ හැමතිස්සෙම මේ මැද කවචවල ඒවා ගන්න එපා වැරදි එහෙම වුණොත් අවසාන ශක්ති මට්ටම ගැන විතරයි අපි බලන්නේ මෙන්න මේ හවුල තියාගන්න වලල්ලත් එක්ක ඉන්න අය ගැන විතරයි බලන්නේ මේ මැද වලලු වල ඒවා ගණන් ගන්නේ නැහැ හැමතිස්සෙම මේක මතක තියාගන්න එකසාර ඉලෙක්ට්‍රෝන 2යි එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි බන්ධන ඉලෙක්ට්‍රෝන 6යි නේ 1යි 2යි 3යි 4යි 5යි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි එහෙනම් බන්ධනත් 3යි හරි ඒ විදිහට මේකත් අඳින්න CH4 ඇඳලා අර ඒක ලියන්න එකසාර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද ඒකත් ලියන්න හරියට තේරුම් ගන්න වැඩේ
හරිද? CH4 වල එක සැර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? හන්දනම් කියන්න පුළුවන් ඉක්මනට. උත්තරේ බිඳුවයි. බන්ධන ඉලෙක්ට්‍රෝන 8යි. 8යි. බන්ධන 4යි. 4යි. හරි. නම් ඔන්න ටිකක් දැන් වැඩේ මීටර උනානේ නේ. එහෙනම් අඳින්න බලන්න HCl ඊළඟට. මම මේක අඳින්න ඕන නම් කියන්න ඕගොල්ලෝ. අඳින්න දෙයක් නැහැ. අත්‍තරම දැන් ඕගොල්ලන්ට පුළුවන්. දෙයක් නැහැ. මේක තියෙන්න ඕන පැත්තකින් හොඳේ. ඒක තමයි හරි ලේසි. නැත්තම් ඕක අපිට එකපාරට අඳින්න එන්නේ නැහැ ඔළුවට. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා. මේක අඳින්න කොහොමවත් එන්නේ නැහැ විභාගෙට. බය වෙන්න එපා. මේක එන්නේ නැහැ විභාගෙට. නමුත් වාර විභාගෙට එනවා. සමහර විට කියන්න බෑ විභාගෙට තාම ඇවිල්ලා නැහැ. පොතේ පිටු ගානක් තියෙන නිසා දැන් මේ වෙනුවෙන් පොතේ පිටු වැය කරලා තියෙනවනේ 1 2 3 4යි 5 පැති පහක් තියෙනවනේ. ඒක නිසා එන්න පුළුවන්. මොකද අර නිල් පාට තීරු වලින් තියෙන ඒවා තමයි ගොඩක් වෙලාවට එන්නේ නැත්තේ. මේක කෙලින්ම තියෙන විෂයනේ. විෂය කරුණු නිසා එන්න පුළුවන්. අපි දන්නේ නැහැ තාම ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා නැහැ. අර සෝඩියම් ක්ලෝරයිඩ් අඳින හැටි ඇවිල්ලා තියෙනවා. අයනික සංයෝග. ඒක නිසා ඒක එනවා කියලා දැන් අපි දන්නවා. ඒකත් එන්නේ නැහැ කියලා දැන් අපි හිතාගෙන හිටිය අඳිනේව නිසා ඒත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේකත් එන්න පුළුවන්. අපිට කියන්න බෑනේ පොතේ තියෙනවනේ. ඒක නිසා පොත් විෂයට අදාළයිනේ. ඒක නිසා එන්න පුළුවන්. නෑ ඇවිල්ලා තියෙන්න බෑ. ඒක නිසා අපි එකක් නෑර ඉගෙනගෙන යමු හරියට. හරි ඊළඟට අඳින්නේ HCl. H ධන Cl HCl. ඒක නම් සරලයි. ඇති දෙයක් නෑ. H ධන Cl ඊතලයක් HCl. හරිද? ඇන්දද? HCl වල එක සැර ඉලෙක්ට්‍රෝන 6යිද? 6යි. තේරුම් නැත්නම් කියන්න කාට හරි ඒක පැහැදිලි නැත්නම් තාම බන්ධන ඉලෙක්ට්‍රෝන 2යි. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි බන්ධන ඉලෙක්ට්‍රෝන 1 යුගලයි. හරිනේ? HCl ඔය ඇති. තව තියෙනවා CCl4 ඒක අඳින්න ගියාම පොතේ විකාර වෙනවා. ගොඩාක් තියෙනවා ඒකේ කවච 3 ගානේ ගොඩක් තියෙනවනේ එකට ගොඩක් වෙලා. ඒක නිසා ඔයගොල්ලෝ ගෙදරදී ඒක අඳින්න මේ CCl4 ඇති වෙන ආකාරය. CCl4 ඒක අඳින්න කෝකටත් කියලා පොතේ තියෙනවනේ. ඒක අඳින්න මෙහෙම.
ඇඳලා එක සැර ඉලෙක්ට්‍රෝන එක හොඳයි. ඒක හොඳයි. එක සැර ඉලෙක්ට්‍රෝන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඇති වෙන ආකාරය අඳින්න. මේ ගණනය කරා. C ධන 4යි Cl ඊතලයක් CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඇතිවන ආකාරය. හරි. ඔන්න එතකොට සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය ගැන අපි කතා කරමු. සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය. මේක අදින්න ඉඩ තියාගන්න, මේක අදින්න ටිකක් ලොකු ඉඩක් තියාගන්න. පිටුවකින් භාගයක් විතර තියාගන්න. එක පැත්තකින් භාගයක් විතර තියාගන්න. නැත්නම් ඊට මදි වෙන්නේ. හරිද? දැන් මේ විදියට ගොඩක් වෙලාට විභාගෙට ඇවිල්ලා නැහැ මේ අඳින්න. මම කිව්වේ ඉස්සෙල්ලා. එන්න එයිද කියන්න බෑ. ඒක ෂුවර් නෑනේ. එයිද කියන්න බෑ. ඇවිල්ලා නැහැ. හරිද? ඒ ඊට වඩා මේ සහසංයුජ බන්ධන නිරූපණය කරන්න ලේසි ක්‍රම තියෙනවා. එක එක විද්‍යාඥයෝ හොයාගත්තු ලේසි ක්‍රම තියෙනවා. අපි ඒ වගේව තුනක් මේ පාඩමේදී ඉගෙන ගන්නවා. සහසංයුජ බන්ධන නිරූපණය කරන ක්‍රම. ඔතනින් පස්සේ මාතෘකාව ලියා ගන්න සහසංයුජ බන්ධන මේකට ඉඩ තියලා මාතෘකාව ලියා ගන්න සහසංයුජ බන්ධන නිරූපණය කරන ක්‍රම කියලා. මට පොඩි දෙයක් කියන්න දෙනවා. අද හවස ප්‍රශ්න පත්‍ර පන්තිය නෑ හොඳේ. තාපොත් දැන් ඒක මට අමතක වෙනවා කියන්න. අද මට මේ හදිසියේ යන්න වෙලා තියෙනවා මලගෙදරක. මම තනියම යනවා නම් මේ පන්තිය තියලා යන්නේ මම යන්නේ තව කිහිප දෙනෙක් එක්ක. කරන්න දෙයක් නැහැ මේ නිරෝධායන කේස් උනත් ඒක යන්නවා අත්‍යවශ්‍යම යන්න වෙන තැන. ඒක නිසා මේ අද හවස පන්තිය නැහැ හෙට එක තියෙනවා. හරිද? හෙට පන්තිය තියෙනවා අද හවස එක නැහැ. ඒක මට වෙනවා තාපොඩ්ඩෙන් කියන්න. හරි. මොකද්ද මම කියාගෙන ගියේ? සහසංයුජ බන්ධන කවදද දාන්නේ? මොකද්ද? මෞලික පාඩමකට පන්තියක් දානවා සර්. මෞලික පාඩමකට පන්තිය දානවා ලබන සතිය වගේ දානවා හොඳේ. පේපර් ක්ලාස් එක තියෙන ටයිම් එකට ඒකත් එක්ක කරගෙන යන විදිහට මම දානවා. හරි? එහෙම කරමු. සහසංයුජ බන්ධන නිරූපණය කරන ක්‍රම කියලා මාතෘකාව ලියාගෙන ඒක යටතේ ලියා ගන්න මෙහෙම සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය. සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කර පෙන්වීමට සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කර පෙන්වීමට සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කර පෙන්වීමට විවිධ ක්‍රම යොදා ගනී. උදාහරණ කියලා අංක 1 දාලා ලියා ගන්න තිත් කතිර සටහන. විවිධ ක්‍රම යොදා ගනී අංක 1 තිත් කතිර සටහන. පොඩ්ඩක් අය කියන්න. සහසංයුජ බන්ධන නිරූපණය කිරීමට විවිධ ක්‍රම යොදා ගනී. උදාහරණ කියලා අංක 1 දාලා ලියා ගන්න තිත් කතිර සටහන. අංක 1 තිත් කතිර සටහන. අංක 2 ලුවිස් තිත් ව්‍යුහය. අංක 2 ලුවිස් තිත් ව්‍යුහය. අංක 3 ලුවිස් ව්‍යුහය. අංක 3 ලුවිස් ව්‍යුහය. ලුවිස් ව්‍යුහය. ඊට ආපහු යටින් ලියා ගන්න ඉහත අවස්ථා තුනේදීම බන්ධන ඇඳීම නිරූපණය කිරීම සඳහා ඉහත අවස්ථා තුනේදීම බන්ධන ඇඳීම නිරූපණය කිරීම සඳහා බන්ධන ඇඳීම නිරූපණය කිරීම සඳහා යොදාගනු ලබන්නේ
අවසාන ශක්ති මට්ටම හෙවත් අවසාන ශක්ති මට්ටම හෙවත් සංයුජතා කවචයේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයි සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයි ඒ කිව්ව එක තේරුණාද මේ තිත් කතිර සටහන් හරි ලුවිස් තිත් විව්හා හරි එහෙම නැත්නම් ලුවිස් විව්හා හරි අඳින්න අපිට ඕන වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි හරිද දැන් මේකේ මේ ශක්ති මට්ටම් දෙකක් තියෙනුනේ මේක ඕනේ නැහැ අපිට ඕන මෙන්න මේක විතරයි අවසාන ශක්ති මට්ටම අවසාන ශක්ති මට්ටමට කියන තව නමක් තමයි දරුවෝ සංයුජතා කවචය සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන අරගෙන තමයි අපි තිත් කතිර සටහන අඳින්නේ නැත්තම් ලුයිස් තිත් වියදී බලන්න මම හරි ලේසි එකක් ඇඳලා පෙන්නන්න අපි අඳිමු O2 අණුව O ධන O2 දැන් මෙතන මහින්න ඕනේ නැහැ මේ වඳින්න ඕනේ නැහැ O ධන O2 ඔක්සිජන් මෙන්න O තිත් කතිර සටහනේදී සංයුජතා කවචයේ මෙන්න සංයුතාවද ඒකත් බලාගෙන ඉන්න බෑ 6යි එකක ඒව තිත් වලින් අදිනවා අනිත් එක ඒව කතිර වලින් අදිනවා මේ බලන්න O මෙයාගේ 1 2 3 4 5 6 කතිර වලින් ඊට අල්ලපු එක නේද 1 2 3 4 5 6 දැන් බලන්න මෙයාට කියක් මදිද මෙයාට කියක් මදිද කියන්න බලන්න මෙයාට කියක් මදිද 6ක් තියෙනවා කියක් මදිද 2යි දෙකක් මදි එහෙනම් මොකද කරන්න ඕන අංගුවනේ තියරිය එකක් මදි නම් එකක් දීලා එකක් ගන්න දෙකක් මදි නම් එකක් දීලා දෙකක් ගන්න. ඕ එකක් මදි නම් එකක් දීලා එකක් ගන්න දෙකක් මදි නම් දෙකක් දීලා දෙකක් ගන්න තුනක් මදි නම් තුනක් දීලා තුනක් ගන්න මෙතන ඉතින් දෙන්නයි නේ ඉතින් ඒ දෙන්න අතර තමයි ඔය ගනුදෙනුව සිද්ධ වෙන්නේ දෙකක් දුන්නා දෙකක් ගන්න මේ මෙයාටත් මේකයි මෙයාටත් මේකයි මේ රවුන්ඩ් දෙමිල්ල අවශ්‍යම නැහැ රවුන්ඩ් දැම්මම ඔයගොල්ලෝට තේරෙනවා මෙයාට 8ක් තියෙනවා මෙයාටත් 8ක් තියෙනවා එහෙම නැත්නම් අවුනේ නෝන තිත් කතර සටහන තුන් දෙනෙක් ඉන්නවා නම් තිත් කතර සටහන ඒත් ওই විදියම තමයි කිසි වෙනසක් නැහැ හරිද තුන් දෙනෙක් ඉන්න එකක් අපි අදින් ඇමෝනියා NH3 NH3 හැබැයි මෙන්න මෙහෙම එකක් අනිත් තියන කවුද මැද ඉන්නේ එයාගේ වටේ කවුද ඉන්නේ කියන එක අපේ ඔළුවේ තියෙනවා ඒකයි මම ඔයගොල්ලෝ කිව්වේ මේ පේපර් එකට ආවත් තියෙන පොතේ තියෙන අණු ටික විතරයි NH3 එතකොට අපේ ඔළුවේ තියෙනවා මැද ඉන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන්ලා තුන් දෙනා පිටින් ඉන්නේ මේකට පැන්සල් භාවිත කරන්න හැමතිස්සෙම මකනෙත් ළඟ තියාගන්න හරිද එහෙම නැත්නම් අපිට මකන්න බෑනේ පෑනෙන් ඇන්දොත් හයිඩ්‍රජන් මේ එකයි ඉතත් දැම්ම නයිට්‍රජන් මේ පහයි මෙයා තිත නම් එයාට ළඟම එක්කෙන කතිර හොඳ එහෙමයි අපි යන්නේ 1 2 3 4 5 මෙයා කතිර නම් මෙයාට ළඟම එක්කෙන තිත ඒ හයිඩ්‍රජන් එකයි උන් එක තිත මෙයා කතිර නම් එයාට ළඟම එක්කෙන තිත දැන් අපි අර ගනුදෙනුව කරනවා මෙයාට කීයක් මදිද වෙන්න මේ හයිඩ්‍රජන් කීයක් මදිද අවසාන කට්ටිය කීයක් මදිද එකයි එහෙනම් මොකද කරන්න ඕන එකක් දීලා එකක් ගන්න. එකක් දීලා එකක් ගන්න ඕන එකක් දුන්නා එකක් ගත්තා ඒක මෙතන ගන්න මේ හයිඩ්‍රජන්ට කීයක් මදිද මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්න එකක් තියෙනවා කීයක් මදිද එකයි එකක් මදි එකක් ගත්තා එකක් දුන්නා මෙන්න මේ දෙක මේ හයිඩ්‍රජන්ට කීයක් මදිද එකයි එකක් ගත්තා එකක් දුන්නා දැන් බලන්න ඉබේම අණුව හැදිලානේ මෙයා පිළිලා මෙයාත් පිළිලා මෙයාගේ අතත් පුරවගෙන ඉබේම නේ 1 2 3 4 5 තමන්ගේ වටේ තියෙන ඒවා තමන්ටයි මෙයාගේ වටේ තියෙන ඒවා මෙයාටයි මෙයාගේ වටේ තියෙන ඒවා මෙයාටයි මෙයාගේ වටේ මෙයාටයි බලන්න හරි ලේසි මෙතන පොඩි සරල තියරියක් මතක තියාගන්න හයිඩ්‍රජන් නම් තිත් කතිර සටහන ඇඳලා පස්සේ යාගේ වටේ දෙකයි තියෙන්නේ
අනිත් ඕනම මූලද්‍රව්‍යයක් නම් තිත්කතර සටහන ඇඳලා පස්සේ යාගේ වටේ කීයක් තියෙන්න ඕනේ? ඕක මතක තියාගත්තා නම් එච්චරයි තිත්කතර සටහන. අනිත් මූලද්‍රව්‍යයන් නම් තිත්කතර සටහන ඇඳලා යාගේ වටේ කීයක් තියෙන්න ඕනද? හයිඩ්‍රජන් නම් යාගේ වටේ දෙකයි ඉන්න ඕන. වෙන ඕනම මූලද්‍රව්‍යයක් තිත්කතර සටහන ඇඳලා පස්සේ එයාගේ වටේ කීයක් තියෙන්න ඕන? බලන්න ගණන් කරලා බලන්න මෙතන කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 ඇයි 8ක් පිරෙන්න බෑ මේ තත්ත්වයට එන්න බෑ තිත්කතර සටහන ඇඳලා පස්සේ. එහෙනම් හයිඩ්‍රජන් නම් මෙන්න මේ තත්ත්වයට එනවා. එතකොට එයාගේ අවසාන ශක්තියට මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිටනවා. තිත්කතර සටහන ඇඳලා පස්සේ නයිට්‍රජන් නම් එයාගේ අවසාන ශක්තිය මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිටනවා. ওই විදියට අනින්න තියෙන්නේ. හරි. ඕකේ අපි තිත්කතර සටහන් ලුයිස් ලිව්ව ඊළඟ ලුයිස් ලිව්ව ටික අපි ඊළඟ සතියේ යන්නේමු. වෙලාව විවරණේ සම මෙතනින් පාඩම ඉවර කරනවා. අපිට ලබන සතියේ පොඩි වෙලාවක් නෙමෙයි ටිකක් වෙලා යනවා. මොකද අපිට කරන්න තියෙන පාඩමේ පොඩි කොටසක් වුණාට කියලා දීලා පැය කරන් අපි පුළුවන් තරම් මේ පාඩම ලබන සතියේ පාඩම ඉවරයි. හරිද? ඒ කියන්නේ එක පොතක් ඉවරයි. එක පොතක් ඉවර කරගන්න පුළුවන්. හරි. එහෙමනම් අදට උතනින් නවත්තනවා. හරි. එහෙනම් හෙට ආපහු පේපර් ක්ලාස් එක තියෙනවා. හරිනේ? එහෙනම් කාටත් ආයිබෝවන්. උතනින් නැවතුවා.